HTML පාඩමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙබ් පිටුවක් මත අපි කොහොමද වගුවක ආධාරයෙන් තොරතුරු අන්තර්ගත කරන්න කියන එක පිළිබඳව. මම ඒකට ගැළපෙන අනුරුවක් ඉස්සෙල්ලා මම Word වල සකස් කරගත්තා. ඔයගලන්ට පැහැදිලි කිරීම සඳහා. right මාතෘකාව දාන්න. ඊළඟ අංකයට අනුව බලන්න මට මතකයි 15 හරි 16 හරි 15 හරි 16 හරි. ඔව්. table design. හරි. ඒක යට ලියන්න ඉස්සෙල්ලා මේ විදිහට වෙබ් පිටුවක් මත වගුවක ආධාරයෙන් දත්ත නිරූපණය කිරීමකදී පහත දැක්වෙන අනුරුවට අනුව වගුවක කොටස් සලකනු කරනු ලැබේ. ඒ අනුව HTML ලේඛනය තුළ වගුවක් පිහිටුවීමට අවශ්‍ය වන මූලික ක්‍රියාවන් පහත පරිදි වේ. ඉස්සෙල්ලා මම ඇඳ ගන්න ඕනේ. ඒකට කලින් මම පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් අපි වගුවකට ගෙන්වීමට ආමන්ත්‍රණය කිරීමට අපි කියනවා ටේබල් එක. එතකොට ඒකට පාවිච්චි කරන උපදේශකය ප්‍රධාන විධානය වන්නේත් ටේබල්. ඒතකොට ටේබල් ටැග් එක ඇතුලේ තමයි ලිවීම සිද්ධ වෙන්න ඕනේ. එතකොට මේක තියෙන්නේ සම්පූර්ණ වෙබ් පිටුවේ නම් බොඩි ක්ලෝස් එක ඇතුලේ. එතකොට නමුත් වගුවක් හැදවන්න නම් ටේබල් ටැග් එක ආරම්භ වෙන්න ඕනේ, ටේබල් ටැග් එක ක්ලෝස් වෙන්න ඕනේ. එතකොට ඒ තුල තමයි ඒ වගුවේ තියෙන තීරු, පේලි, ප්‍රධාන මාතෘකා, ඒ වගේම දත්ත අන්තර්ගත වන්නේ. ඒ වගේම වගුවක තියෙන ප්‍රධාන මාතෘකාවන් වලට අපි කියනවා table headings. ඒක නිසා ඒ වගුවේ තියෙන කිසියම් හෝ මාතෘකාවක් හඳුන්වනවා නම් අපි ඒකට පාවිච්චි කරන්න ඕන ඊට කලින් උපදේශකයක්, ගුණාංගයක් නේ උපදේශකයක් th table heading. උදාහරණයක් th student number, th name, th tag එක maths, th tag එක ICT. එතකොට හැම උසුලනයක් වෙනුවෙන්ම, හැම මාතෘකාවක් වෙනුවෙන්ම, heading එකක් වෙනුවෙන්ම th උපදේශකය පාවිච්චි වෙන්න ඕනේ. ඊළඟට වගුවේ තියෙන සෑම පේලියක්ම පොදුවේ හඳුන්වන්න අපි පාවිච්චි කරන වචනේ තමයි table row. එහෙනම් අලුත් පේලියක් ආරම්භ කරපු ගමන් ආරම්භයේම තියෙන්න ඕනේ tr එක. ඒ කියන්නේ tr එක කියන්නේ පේලිය. උදාහරණයක් ඒ පළවෙනි tr එක තුල මාතෘකා තියෙනවා. දෙවන tr එක තුල දත්ත තිබෙනවා. තුන්වන tr එක තුල දත්ත තිබෙනවා. හතරවෙනි එකේ දත්ත තිබෙනවා. පස්වෙනි එක ඇතුලේ දත්ත තියෙනවා. එහෙනම් tr පද 5ක් යටතේ තමයි ලියවෙන්නේ. ඒතර හැම පේලියක් වෙනුවෙන්ම tr පදය මූලික වෙන්න ඕනේ. ඊළඟට වගුවේ අන්තර්ගත වෙනවා දත්ත. මාතෘකා හැර අනිත් ඒවා දත්ත. එතකොට ඒ වලට අපි කියන්නේ සාමාන්‍යයෙන් table data. ඒක දත්තයක් හැඳින්වීමට පාවිච්චි කරන්න, හැම දත්තයක්ම හැඳින්වීමට පෙර පාවිච්චි කරන්න ඕනේ td කියන උපදේශකය. එහෙම නැත්නම් td කියන උසුලනය. ඒ වගේම වගුවක් අපිට සමහර වෙලාවට වගුවේ ධාරේ අවශ්‍ය වෙන වෙලාවන් තිබෙනවා. ඒක නිසා වගුවේ
උපගුණාංගයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දේවල් කීපයක් තිබෙනවා. මූලික වශයෙන් එකක් තමයි වගුවේ පළල කොච්චර පළලක් වගුවේ තියෙන්න ඕනේ. ඒවා උපගුණාංග ඇට්‍රිබියුට්ස්. ඒ වගේම වගුවක තියෙන උස height එක. දැන් මීට කලිනුත් අපි රූප රාමුවකදී උස පළල තීරණය කරනකොට width and height කියන ක්‍රියාවන් පාවිච්චි කරා. ඒ ක්‍රියාවන්ම වගුවේදීත් පාවිච්චි වෙනවා. width එක මෙච්චරයි, height එක මෙච්චරයි. එතකොට ඒ උපගුණාංග විදිහට border එකක් දානවා නම් border කියන attribute එක පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම වගුවක පළල සඳහන් කරනවා නම් width attribute එක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් උපගුණාංගේ පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම උස පාවිච්චි කිරීමක් සඳහන් කරනවා නම් ඒකෙදි අපි height භාවිතා කරන්න ඕනේ. මීට අමතරව ගොඩක් දේවල් තියෙනවා. නමුත් වගුවක් මූලික වශයෙන් අරගන්න අපිට උමනා කරන උපගුණාංග ප්‍රධාන වශයෙන් තුනයි. හරි. right. එහෙනම් දැන් මේක ඇඳ ගන්න. මේ විදිහට පොතේ සලකුණු කරගන්න ඒකේ තියෙන ලක්ෂණ ටික. බෝඩර් එක මේක තියෙන්නේ. right. දාරේ. හරි. ඊට පස්සේ යට ලියන්න. මීට අමතර වගුවකදී ගුණාංග ක්‍රියා ලෙස border table කතන්දරේ නෑ border width width height වැනි ගුණාංග මූලික වශයෙන් යොදා ගැනීම. උදාහරණයක් ලෙස ඉහත පෙන්වා ඇති දත්ත වගුව. වෙබ්පිටුවක් මතට ක්‍රියාත්මක කිරීමේදී පහත කේතක භාවිතා කළ හැකිය. ඉස්සල මන් දැක්මක් පෙන්වන්නම්. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. හරි. දැන් ටේබල් එකකදී ක්‍රියාවන් පාවිච්චි කරනකොට විශාල කරන්නම් පේන්න. හරි. එහෙනම් ටේබල් එකක ආරම්භය පටන් ගන්නකොට ටේබල් එකේදී අපි ටේබල් කියන ටැග් එක පාවිච්චි කරනවා. මම ඉස්සර විස්තර කරලා දෙන්නම්. හරිද? right. ඒතර ටේබල් එකේ බෝඩර් එකක් අවශ්‍යයි. සමහර වගුවල බෝඩර් ඕනේ නැති අවස්ථා තියෙනවා. එහෙම වුණොත් ධාරේ පෙන්වන්න නැතුව වගුව වැඩ කරනවා. අපි ඒකත් බලමු. බෝඩර්. ඒතර බෝඩර් එකට අපි යම් ඝනකමක් පික්සල්ස් වලින් දෙනවා. ඒතර මේක වැඩි කිරීමෙන් ධාරය එන්න ඝනකම වැඩි වෙනවා. width කියන එකෙන් අදහස් කරේ වගුව කොච්චරක් පළලද කියන එක. ඒක 300ක් විතර වගේ මම දාලා තියෙනවා. හරිද? right. එතකොට අගේ වෙනස් කරලා බලන්න. height එක මම දාලා තියෙනවා පික්සල් 200ක් විතර. එහෙනම් සම්පූර්ණ වගුවට අපි දීලා තියෙනවා බෝඩර් එක දාගන්න මෙච්චරක්, පළල මෙච්චරයි, උස මෙච්චරයි. right. එහෙනම් දැන් අපි පළවෙනි රෝ එක ලියන්න යන්නේ.
පළවෙනි රෝ එකේ තියෙන්නේ table headings. table headings. රෝ එක සඳහන් කරන්න tr පාවිච්චි කරනවා. හැම මාතෘකාවක් වෙනුවෙන්ම th භාවිතා කරනවා. right. එහෙනම් පළවෙනි රෝ එක මම ඔන්න ලියලා තියෙනවා. tr පදේ දැම්මා. පදේ කියන්නේ ඒක ටැග් එක දැම්මා. ටැග් එක. හරි. එතකොට tr වලින් පෙන්නන්නේ ඒ අදාළ පේලිය පටන් ගන්න. ඒකට එතකොට මුලින්ම හම්බ වෙනවාට table heading එකක් student number. th student number. තව ආට heading එකක් හම්බ වෙනවා ඊට පස්සේ th name. තව ආට heading එකක් හම්බ වෙනවා maths. තව heading එකක් ඔයාලට හම්බ වෙනවා ICT. එහෙනම් මේ පේලියේ ක්‍රියාවන් ඉවරයි. හරි. right. ඊළඟට යන්න තියෙන්නේ මට 100ට අදාළ නිමල්ගේ රෙකෝඩ් එක දාන්න. එහෙනම් අලුත් TR එකකින් පටන් ගන්න ඕනේ. බලන්න. මෙතෙන් අලුත් TR එකකින් පටන් ගන්නවා. පේලිය දෙවෙනි පේලිය. ඒකේ අපිට හම්බ වෙනවා මුලින්ම TD එකක්. table date එකක් තියෙනවා 100 කියලා. මේවට අපි කියන්නේ data. TD. TD එකක් තියෙනවා නිමල්. TD එකක් තියෙනවා 75. TD එකක් තියෙනවා 70. එහෙනම් අපි ඊළඟ TR එක පටන් ගන්නවා. ඒ TR එක තුල තියෙනවා TD එකක් 200, TD එකක් රවි, TD එකක් 56, TD එකක් 65. ITR එකක් පටන් ගන්නවා. TD එකක් තියෙනවා 300, TD එකක් තියෙනවා මාලා, TD එකක් තියෙනවා 46, TD එකක් තියෙනවා 80. ITR එකක් පටන් ගන්නවා. TD එක තියෙනවා 400, TD එක තියෙනවා 90, TD එක තියෙනවා 80, TD එක තියෙනවා 65. දත්ත ඉවරයි. එහෙනම් ටේබල් එකේ ක්‍රියාව අහවර කරන්න ටේබල් ක්ලෝස්. හරි. දැන් අපි බලමු මේ දත්ත ටික ඉස්සෙල්ලා මේ විදිහට එතකොට ඔයගොල්ලෝ නෝට්පෑඩ් එක මත ඔයා හදාගත්ත වෙබ් පිටුවේට අදාළ ආධාරකය තුල ඒවා ඇතුල් කරන්න මේිට කලින් දාපුවා තියෙනවා නම් ඒවා අයින් කරලා පැහැදිලි පාවිච්චි කරන්න. right මම ඒක පේස් කර ගන්නවා මේ විදිහට. ලේසි එතකොට මට ආයි ටයිප් කර කර ඉන්න කාලය යන්න ඕනේ නැහැ. control C control V. හරි. ඔයාලට පේනවනේ පැහැදිලිව. එතකොට ටේබල් එක තියෙන්නේ බොඩි එක ඇතුලේ, බඳ ඇතුලේ. හරි. සේව් කරන්න control S. අපි බලමු පිටුවේ මොකද තත්ත්වය කියන එක. රිෆ්‍රෙෂ් කරන්න. හරි. පේනවනේ. දැන් මේක දැක්කම ඔයාලට යම් යම් දේවල් සමහරලාට කරන්න පුළුවන්. දැන් වගුවේ පළල වැඩි කරනවා නම්. එතකොට ඒකට අදාළ මේක. අපි දාමු 500ක් විතර වගේ. right. බලන්න රිෆ්‍රෙෂ් කරලා මොකද වෙන්නේ? හරි. ඒ වගේ එතකොට අපිට එකේ විශාලත්වය වැඩි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඒ වගේම දැන් අපි නෝට්පෑඩ් එකේ කෙරලා තියෙන ක්‍රියාවට අනුව බැලුවොත් දැන් හොඳටම කල්පනාගෙන ඉන්න විභාගෙදී එක ප්‍රශ්න එනවා. දැන් table heading th කියන එකක් පාවිච්චි කරලා යම් ඩීටේල් එකක් දාන්නේ ගොඩක් වෙලාට මාතෘකා. එතකොට බලන්න මාතෘකාව මේ වගුවකදී ඉබේම මධ්‍යගත වෙලා තියෙනවා. හොඳට බලන්න. ඒ වගේම බෝල්ඩ් වෙලා තියෙනවා. කවුරුවත් බෝල්ඩ් කරලත් නැහැ. කවුරුවත් මධ්‍යගත කරන්න කියලා සෙන්ටර් විධාන පාවිච්චි කරලත් නැහැ. හොඳට මතක තියාගන්න th එක යටතේ යම් දත්තයක් ලිව්වොත් ඒක ඒ අදාළ කෝෂය තුල බෝල්ඩ් වෙලා මධ්‍යගත වෙනවා ඉබේම. හරි. td එකක් යටතේ ලිව්වොත් ඒ දත්ත පිහිටන්නේ වම් පැත්තට බරව. වම් මාජින් එකට අලයින් වෙලා තියෙන්නේ. ඒක ඉබේ වෙන ක්‍රියාවක්. දැන් හදිසිය හරි අපි මේ td එකක් වෙනකොට th එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ කියන එක පැහැදිලිව බලන්න. එතකොට ඒක හෙඩින් එකක් වුණ ගමන් මොකද වෙන්නේ? මධ්‍යගත වෙනවා. පැහැදිලිද? right. සාමාන්‍යයෙන් අපි දත්ත දාන්නේ එතකොට td එක යටතේ තමයි දත්ත දාන්නේ. එතකොට td එක දත්ත දැම්මම ඒක ලයින් වෙන්නේ වම් අත පැත්තට. හරිද? පැහැදිලිද? right.
එතකොට වගුවකදී වගුවක් තිරයට ලබා ගැනීමට අපිට මේ විදිහට මූලිකව වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපි බෝඩර් එක ඉවත් කරොත් වගුවේ දත්ත හැලෙන්නේ නැහැ. වගුව නොපෙන්වා ඉන්නවා. දත්ත ධාරේ විතරක් නොපෙන්වා ඉන්නවා. දත්ත මේ විදිහටම තියෙනවා. දත්ත වලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. බෝඩර් එක මගින් තමයි ඒකේ ඝනකම මහත දේවල් වගේ දේවල් තීරණය වෙන්නේ. right බලන්න. හරි. ඊළඟට සමහර වෙලාවට අපිට ඌමනා වෙනව වැදගත් දෙයක් කියන්න. මේ දත්ත වගුවක් සමහර වෙලාවට නම් කරලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගුව මොකක්ද කියන එක උඩින් මාතෘකාවක් දාලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යටින් සමහර වෙලාවට අර ෆිගර් පාවිච්චි කරලා පොත්වල තියෙන්නේ ෆිගර් නම්බර් එක මෙන්න මේක රූපේ බලන්න කියලා පහත රූපේ බලන්න කියන එක. රයිට්. එක්කෝ යටින් හෝ උඩින් තියෙන්න පුළුවන්. ඒකත් විභාගයකදී දැක්කොත් අපි ඒකට පාවිච්චි කරන්න ඕන දේ තමයි රයිට් යටින් ලියන්නේ මේ විදිහට. ඔව්. වගුවක කිසියම් හෝ මාතෘකාවක් එසේත් නැත්නම් රූපනාමයක් ලෙස ෆිගර් වගුවට ඉහළින් හෝ පහළින් යෙදීමකදී වගුවට ඉහළින් හෝ පහළින් යෙදීමකදී කැප්ෂන් උසුලනය භාවිතා කරයි. කැප්ෂන් උසුලනය භාවිතා කරයි. කැප්ෂන් ටැග්. ඒ අනුව ඉහත වගුව ස්ටුඩන්ට් ඩීටේල්ස් ලෙස වගුවට ඉහළින් නම් කර තැබීමට වගුවට ඉහළින් නම් කර තැබීමට right එහෙනම් දැන් අපි ටේබල් එක යටතේ තමයි ටේබල් එකට උඩින් ලියන්න බෑ. මොකද ටේබල් එකට අයිති කාරණානේ. right එහෙනම් ටේබල් එක තුල caption student details caption close. එතකොට මම මේ විදිහට ගත්තා student details කියලා. හරි සේව් කරා රිෆ්‍රෙෂ් කරලා බලන්න. right එතකොට වගුවට මොකක්ද කියන එක පිළිබඳව පෙන්වනවා. සමහරලාට ඔක වගුව යටින් තියෙනව වෙන්නත් පුළුවන්. ෆිගර් දැන් ඔය ෆිගර් කැප්ෂන් කියලාත් ෆිගර් ID කියලාත් ටැග් එකක් තියෙනවා. නමුත් ඕගොල්ලන්ගේ මට්ටමේදී පාවිච්චි කරන්නේ කැප්ෂන් දාලා ෆිගර් එක නම වෙන රූපේ බලන්න කියලා සමහරලාට තියෙන්නේ. right පැහැදිලිද? දැන් ඒක එතකොට සමහරලාට ඒක යටින් තියෙනවා නම් අපිට ෆිගර් කැප්ෂන් එක පාවිච්චි කරන්න වෙනවා. හරි. ඒකත් අපි ලියමු බලන්න ඊළඟට. හරි. ඊළඟට අපි බලමු. එහෙනම් වගුවක අපි කරන්න ඕන දේවල් පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරා. එතකොට මුල් වගුවක් මේ විදිහට අරගන්න පුළුවන්. හරි. ඒකත් ඔයගොල්ලොත් කරලා බලන්න. රිෆ්‍රෙෂ් කරන්න. හරි. මේක මම උගන්වන්න පාවිච්චි කරපු එකනේ. හරි. right දැන් ඊළඟට දැන් වගුවකදී අපිට කරන්න පුළුවන් තව දේවල් පිළිබඳව ඔයගොල්ලන්ගේ විභාගෙදී තියෙනවා. right මේ තියෙන එතකොට ප්‍රාථමික තත්ත්වයේ දෙයක්. දැන් වගුවට අපිට අපි බලමු දැන් තාම මේ අදාළ වගුවට අදාළ අංකයට තියෙන ඒවා තමයි. හරි. ඊළඟට මාතෘකාව ලියන්න පොඩ්ඩක් යටින්. ඔව්. වගුව නිර්මාණය කළ පසු වගුවේ ඇති තීරු පේලි හෝ තෝරාගත් කෝෂ තුලට කැමැති වර්ණක භාවිතා කළ හැකිය.
මේ සඳහා මීට පෙර අප ඉගෙනගත් වර්ණ යෙදීම් සඳහා භාවිතා වන BG color ගුණාංගය භාවිතා කළ හැකිය. BG color. ඕගලන්ට මතක ඇති දැන් අර පිටුවකට වර්ණ යෙදීමේදී අපි පිටුවට වර්ණ යොදනවා නම් බොඩි එකට අපි උපගුණාංගයක් එකතු කරා BG color. හරි මේ වගේ අපි වර්ණ යෙදීමකදී පාවිච්චි කරා light gray. හරි. එතකොට දැන් අපි ඒ පාවිච්චි කරලා තියෙන ගුණාංග ක්‍රියාවම අපි වගුවටත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එන එක යටතේ ලියන්න. තාම ඒ අදාළ අංකය යටතේ වගුව යටතේ. ඔව්. සම්පූර්ණ වගුව සඳහා වර්ණයක් යෙදීම. සම්පූර්ණ වගුව සඳහා වර්ණයක් යෙදීම. ඔව්. දැන් ඔබගේ පසුතල වර්ණත් තියෙන්න පුළුවන් ඒ පිටුවේ නැති වෙන්නත් පුළුවන්. හරි. වර්ණ යෙදීම. එහෙනම් සම්පූර්ණ වගුවට වර්ණ යොදන්න පාවිච්චි කරන්නේ අපි BG color කියන ගුණාංගය තමයි. සහ ඒකට අවශ්‍ය කරන වැලියු එක. අපි ඒක දාන්න ඕන තැනයි වැදගත්. එහෙනම් සම්පූර්ණ වගුවටම දාන්න ඕන නම් ටේබල් එකට තමයි දාන්න ඕනේ. තේරුණාද? ටේබල් එකට තමයි දාන්න ඕනේ. මම මේ හරියෙන් දාන්නම්. මේ හරියෙන් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. පිටිපස්සේ මම දානවා. right. BG color සමානයි අපි දාමු orange නැත්නම් yellow. right. බලන්න මේ සම්පූර්ණ වගුවටම කහ පාට ලැබෙනවද කියලා. හරි. තේරුම් ගත්තද? right. එහෙනම් අපි ලියමු එකට සම්පූර්ණ වගුව සඳහා වර්ණ යෙදීමට කියලා. එතකොට මේ උපදේශකයේ ලියලා තියාගන්න. මේක highlight කරලා තියන්න. එතකොට ඒකට කලින් ඒවත් තියෙනවා. ඔයගොල්ලෝ හදපු එකේ අලුත් දේ තමයි BG color. හරි. right. හරි. එතකොට දැන් මේ BG color එකෙන් පාට එන්නේ මේ උපගුණාංගයෙන්. එතකොට ඒක යොදන තැන තමයි වැදගත් වෙන්නේ. දැන් අපි ඔක උතනින් අයින් කරලා ඊළඟට ලියන්න තීරු සඳහා පේලි සඳහා විවිධ වර්ණ යෙදීම. පේලි සඳහා විවිධ වර්ණ යෙදීම. එහෙනම් දැන් අපි BG color එක දැන් පේලි සඳහා දානවා. මම ඒ දැන් මෙතනින් අයින් කරනවා. සම්පූර්ණ වගුවටම දාන කතන්දරේනේ ටේබල් එකේදී. ඒතර එතනට දැම්මොත් BG color එක සම්පූර්ණ වගුවටම වැටෙනවා. නමුත් දැන් මට පේලි වශයෙන් උනා අපි තුන් මේක කහ පාටයි, මේක රෝස් පාටයි, මේක කොළ පාටයි, මේක තැඹිලි පාටයි. සමහරලාට එහෙම වෙන්න පුළුවන්. එහෙනම් ඒ TR එකට තමයි දාන්න ඕනේ. right. අපි මාතෘකා පෙළට දානවා නම් TR එක ඇතුළට. ඒ පේලියට මේ උපගුණාංගේ පාවිච්චි කරන්න. බලන්න කහ පාට එකට විතරයි එන්නේ. ඔයා යට එකට අපි තුන් තැඹිලි පාට දාන්න කියලා කල්පනා කරොත් එහෙනම්
මේක තෝරගත්තා. අපි ඊළඟ එකට දානවා. right වෙන වර්ණයක් අපි දාමු. sign. right ඒ වගේම ඊළඟ පෙළට අපි තව වර්ණයක් දානවා කියලා හිතුවොත් ඒ පෙළටත් අපි එකතු කරගන්න ඕනේ. right මේ විදිහට. පැහැදිලිද? ඒ විදිහට අපි ඊළඟ පෙළටත් අපි යම් පාටක් එකතු කරනවායි කියලා හිතනොත් right white. ඒතර කල්පනා කරලා බලලා ඕනනම් අපිට තීරුවලට දාන්නත් පුළුවන්. ඒතර ඒ අදාළ තීරුවට පාට ටික දාගෙන එනවා. හරි. එහෙනම් අපි තීරුවලට පාට යෙදීමකදී කෙරෙන ක්‍රමය. හරි. එතකොට තීරුවකට පාට යොදන්න නම් පේලියකට පාට යොදන්න නම් මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. right. එහෙනම් දැන් උතන ලිව්වේ තීරුවලට පාට යොදන්නනේ. right. ඒ අනුව අප මීට පෙර සකස් කළ දත්ත වගුවේ මාතෘකා පෙළට කහ වර්ණය යෙදීම. මාතෘකා පෙළට කහ වර්ණය යෙදීම. right. මේ ටැග් එක විතර ලියලා තියන්න අනිත් ඒවා විදිහට දාන්න පුළුවන්. හරි. කහ වර්ණය දුන්න. ඒතර TR එක දාලා තියෙන්නේ කොහොමද? ඒක ඇතුළට විතරයි. TR එක දැම්මයි කියන්නේ පේලියටම අදාළ වෙනවා. හරි. එතකොට ඔයගොල්ලන්ගේ උදාහරණෙදී බලන්න නිර්මාණය කළ පාට කීපයක් මේ විදිහට දාන්න පුළුවන්. හරි. ඊළඟට ලියන්න. තෝරාගත් විශේෂිත කෝෂයකට පමණක් වර්ණයක් යෙදීම. තෝරාගත් විශේෂිත කෝෂයකට පමණක් වර්ණයක් යෙදීම. දැන් සමහරලාට වගුවක යම් ස්ථානයක් පමණක් highlight කරලා ඒ අදාළ වගුවේ ඒ කොටස විතරක් අපිට වෙනත් වර්ණයකින් පෙන්වන්න කියනවා. එවැනි අවස්ථාවකදීත් අපි පාවිච්චි කරන්නේ BG tag color කියන tag එක තමයි. හැබැයි ඒක අපිට ඕන තීරුවට යොදන්න ඕනේ වගේම ඕන කෝෂයට යෙදීම වැදගත්. දැන් උදාහරණයක් අපි හිතමු. මෙතන තියෙන දත්ත වලින් මේ 65 කියන කෝෂය රතු පාටින් මට නිරූපණය කරන්න ඕනේ. එතකොට 65 තියෙන්නේ අවසාන පේලියේ. ඒතර අවසාන පේලියට අපි TR එක ඇතුළට රතු පාට දැම්මොත් මුළු පේලියම රතු පාට වෙනවා. නමුත් මට අවශ්‍ය වෙන්නේ මුළු පේලියටම රතු පාට යොදන්න නෙමෙයි. අදාළ කෝෂයට විතරයි. එහෙනම් ඒ 65ට අදාළ ටැග් එක මොකද්ද? TD. එහෙනම් TD එක ඇතුළට color එක add කරන්න ඕනේ. BG color red. වගුවටම පාට යොදන්න නම් ටේබල් එකට BG color පාවිච්චි කරනවා. පේලි වලට දාන්න ඕන නම් අපි TR පදය තුල දානවා. ඒ වගේම තෝරාගත්ත කෝෂයක් තුලට දාන්න ඕන නම් BG color එක අපි දාන්නේ කෝක ඇතුළටද? TD එක ඇතුළට හෝ TH එක සමහරවිට මාතෘකාවක් ඇතුළට දාන්න TH එක ඇතුළට දාන්නත් පුළුවන්. ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි වර්ණයක් යොදන්න නම් BG color කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ උපගුණාංගය. ඒ වගේ මේක යෙදෙන්න ඕන ටැග් එක තුලට දැමීමෙන් අදාළ තීරුව, කෝෂය, වගුව වර්ණ ගන්නවන්න පුළුවන්. හරිද? පැහැදිලිද? හරි. හරි. එහෙනම් දැන් මම මේ සතිය තුලද ඕගලන්ට කරන්න පිටු ආකාර කීපයක් එවනවා. එතකොට මේ පිටු වල අන්තර්ගත වෙන දේවල් ටයිප් කරලා වෙන වෙනම සකස් කරන්න. සම්පූර්ණ පිටුවකට අදාළ තොරතුරු. මම එතකොට ඒක ડોකියුමන්ට් එකක් විදිහට එනවා. ඒක ડોකියුමන්ට් එක බලලා ඒකේ තියෙන අනුරුවට අනුව කටයුතු සකස් කරන්න. දැන් මේ වෙනතුරු කරලා තියෙන දේවල් තනි පිටුවකට ලබා ගන්න මේ විදිහට. හරිද? එහෙමනම් අපි
ඊළඟ වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන තුරු මේ සතිය තුළ මේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. පැහැදිලිද? හරි. කරන්න ඕනේ දැන් කරන්නේ නැතුව ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඒ වගේම කරනකොට Tamanට ඇති වෙන මේ ප්‍රශ්නත් එක්ක ඒක අමතක නොවෙන්නේ ඒ වරද හදා ගන්නවා. නැත්නම් මේවා කටපාඩම් කරලා කරන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමෙයි. ඒ වගේම දැන් මේකේ වටිනාකම තියෙන්නේ විශේෂයෙන් උසස් පෙළට එනකොටත් උසස් පෙළ දරුවන්ටත් මේ HTML language එක මේ ආකාරයෙන්ම තියෙනවා. මීට වඩා පොඩ්ඩක් එහාට තිබෙනවා. ඒ වගේම CSS languages ටික තියෙනවා. නමුත් ආරම්භක ක්‍රියාවන් පිළිබඳව මේ විදිහට අධ්‍යයනය කරලා පුහුණුවක් ලැබලා තියෙන එක වඩාත් හොඳයි. හරි. එහෙමනම් අපි ඊළඟ දවසේ නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.